හරි ළමයි. අපි වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය කොටසේ පළවෙනි කොටස වාෂ්ප ගැන කතා කරලා ඉවර කරලා දැන් මේ දෙවෙනි කොටසට යන්න හදන්නේ. අපි පළවෙනි කොටසේ වාෂ්ප ගැන කතා කරද්දි මතක් කළා වාෂ්ප වල හැසිරීම වායු වල හැසිරීමට බොහෝ සෙයින් සමානයි කියලා. ඒ අතරම වාෂ්පවල විශේෂ ගතිගුණ කීපයක් තියෙනවායි කියලාත් අපි කතා කරා. ඒ විශේෂ ගතිගුණ මොනවද කියන එක මෙතනදී අපි කතා කරන්න යන්නේ ඉස්සරහට. මේකෙදී පළවෙනි කතන්දරේ අපි මුලින්ම පෙන්නනවා වාෂ්පයකට සාමාන්‍ය වායුවකටම වගේ පීඩනයක් ඇති කරන්න පුළුවන් කියලා. වාෂ්පයකට සාමාන්‍ය වායුවකට වගේ පීඩනයක් ඇති කිරීමේ හැකියාව තියෙනවායි කියලා. මේ මං අරන් තියෙන්නේ රසදිය බැරෝමීටරය. මෙතන ඔයගොල්ලෝ දන්නවා නිවැරදි බැරෝමීටරයක මේ ඉහළ අවකාශය රික්තයක්. මේ ඉහළ තියෙන්නේ රික්තයක්. නිවැරදි බැරෝමීටරයක ඉහළ අවකාශයේ රික්තයක් වෙන්න ඕනේ. එතනදී ඔයගොල්ලෝ දන්නවා බැරෝමීටරය ගැන කතා කරනකොට මේ බැරෝමීටරය මෙන්න මේ උසෙන් පෙන්වන්නේ මේ අවකාශයේ තියෙන පීඩනය. එහෙම නැත්නම් වායුගෝල පීඩනය. රික්තයක පීඩනය බිඳුවයි. රික්තයක පීඩනය බිඳුවයි. අවකාශයේ තියෙන පීඩනය තමයි මේ උසෙන් පෙන්වන්නේ. මම මේ නිවැරදි බැරෝමීටරය අරගෙන පුංචි වැඩක් කරනවා. මෙන්න මේ ආකාරයේ සිරින්ජරයක් පාවිච්චි කරලා මේක සිරින්ජරයක් සාමාන්‍ය සිරින්ජරයකට වඩා චුට්ටක් වෙනස් වෙනවා. මෙන්න මේ ආකාරයේ සිරින්ජරයක් පාවිච්චි කරලා මම මේ සිරින්ජරයේ ඇතුලේ තියෙන මම මේ සිරින්ජරයට ජලය දාලා තියෙන්නේ. සිරින්ජරයේ ඇතුලේ තියෙන ජල බිඳුවක් මේ බැරෝමීටරයට ඇතුල් කරනවා. මම අරගත්තේ සාමාන්‍ය බැරෝමීටරය. සාමාන්‍ය බැරෝමීටරයක ඉහළ අවකාශයේ රික්තයක් තියෙන්න ඕනේ. ඒ ඉහළ අවකාශයට අදාළ රසදිය මට්ටම මම මේ දිගටම ලකුණු කරගත්තොත් මෙන්න මේ මට්ටම කියලා මට පේන්න ඕනේ. මේ නිවැරදි බැරෝමීටරේ රසදිය මට්ටම. ඊළඟට මට පේනවා මෙන්න මෙහෙම දෙයක්. මෙතෙන්දී ඇතුල් කරන ජල බිඳුව ඔහොම රසදිය ඇතුලෙන් උඩට ගමන් කරනවා. උඩට ගමන් කරලම ඉහළදී මට පේනවා මේ ජල බිඳුව එකපාරට නැති වෙලා යනවා. අතුරුදහන් වෙනවා. අපි ඔක හඳුන්වනවා එකපාරට වාෂ්ප වෙනවයි කියලා. අර මම ඇතුල් කරපු ජල බිඳුව මෙහෙම උඩට ගිහිල්ලා මේ ඉහළදී එකපාරට ජල බිඳුව අතුරුදහන් වෙනවා. වාෂ්ප වෙනවා. එහෙනම් දැන් අර ඉහළ අවකාශය තුල රික්තයක් නැහැ. එතන අර මම ඇතුල් කරපු ජල බිඳුවේ ජල වාෂ්පය තියෙනවා. එතන මම ඇතුල් කරපු ජල බිඳුවේ ජල වාෂ්පය තියෙනවා. එතෙන්දි මට පේනවා මෙහෙම දෙයක්. මෙන්න මේ රසදිය මට්ටම අර කලින් තිබුණු මට්ටමට වඩා ටිකක් අඩු වෙනවා. මේ රසදිය මට්ටම කලින් තිබුණු රසදිය මට්ටමට වඩා ටිකක් අඩු වෙනවා. මම ඕක පොඩ්ඩක් හිමීට හිතන්න ගත්තොත් මෙතන මොකද්ද උනේ? ජල බිඳුවක් ඇතුල් කරා. ජල බිඳුවක් ඇතුල් කරාම මේ ජල බිඳුව ඉහළට ගමන් කරා. ඉහළට ගමන් කරලා ඒක වාෂ්ප වුණා. වාෂ්ප වෙනකොට මම නිරීක්ෂණය කරා රසදිය මට්ටම අඩු වෙනවා. එහෙනම් මම හඳුනා ගන්නවා රික්තයක පීඩනයක් තිබ්බේ නැහැ. හැබැයි අර වාෂ්පය රසදිය මට්ටම පහළට දැම්මා කියන්නේ ඉහළින් පීඩනයක් ඇති කරලා තියෙනවා. එහෙනම් මම මෙතනදී හඳුනා ගන්නවා පළවෙනි පොයින්ට් එක වාෂ්පයකට පීඩනයක් ඇති කරන්න පුළුවන්. මොකද මම ඒක දැක්කේ මෙතනදී මේ රසදිය මට්ටම පහළට යන්නේ අර වාෂ්පයට පීඩනයක් ඇති කරන්න පුළුවන් නිසා. මම ඔතනින් නතර වෙන්නේ නැහැ. මම මේකලේ ජල බිඳුවක් ඇතුල් කරපු එකනේ. මම ඔතනින් නතර වෙන්නේ නැතුව තව ජල බිඳුවක් ඇතුල් කරනවා. තවත් ජල බිඳුවක් ඇතුල් කරද්දී මට පේනවා මෙහෙම දෙයක්. අර කලින් තිබිච්ච රසදිය මට්ටම ඊටත් වඩා අඩු වෙනවා. හරිනේ? තව ජල බිඳුවක් ඇතුල් කරාම වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවනේ.
එහෙනම් වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා නම් මට පේන්න ඕනි පීඩනය වැඩි වෙලා පීඩනය වැඩි වෙනවා කියන්නේ රසදිය මට්ටම අඩු වෙන්න ඕනේ. එතකොට මම දකිනවා දෙවෙනි ජල බිඳුව ඇතුළු කරාමත් දෙවෙනි ජල බිඳුව ඇතුළු කරාමත් මොකද වෙන්නේ? එයා වාෂ්ප වෙනවා අර රසදිය මට්ටම පහළට යනවා. එහෙනම් මම මෙතන පළවෙනි දේ ඔලුවට දාගන්නවා. ඇත්තටම වාෂ්පයකට පීඩනයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්න එයාගේ පීඩනය වැඩි වෙනවා. වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන්න එයාගේ පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. මම නිකන් දත්ත ටිකක් ලකුණු කරොත් දැන් මෙතන පීඩනය බිඳුවයි p සමානයි බිඳුවයි රික්තයක්නේ. මෙන්න මෙතන පීඩනයක් තියෙනවා. එයාගේ පීඩනය p. මම තව ජල බිඳුවක් දැම්මා. එතකොට පීඩනය අපි හිතමු 2p. සමාන ජල බිඳු කියලා හිතන්න. එතකොට පීඩනය මට පේනවා නිකන් 2p වගේ. 2p නෙමෙයි. අපි නිකන් අදහසක් ගමු මේකේ පීඩනය වැඩි වෙනවා. ඔහොම මම දිගටම ජල බිඳු ඇතුල් කරගෙන යනවා. ඔහොම ජල බිඳු දිගටම ඇතුල් කරගෙන යනවා. ඔහොම දිගටම ජල බිඳු ඇතුල් කරගෙන යනකොට මට පේනවා මෙහෙම දෙයක්. දැන් මෙතනට වෙනකම් මේ හැමතිස්සෙම උනේ අර මම ඇතුල් කරපු ජල බිඳුව ඉහළට ගිහිල්ලා වාෂ්ප වෙනවා. දෙවෙනි අවස්ථාවේදීත් ඇතුල් කරපු ජල බිඳුව ඉහළට ගිහිල්ලා වාෂ්ප වෙනවා. ඊළඟටත් දාන ජල බිඳුව ඉහළට ගිහිල්ලා වාෂ්ප වෙනවා. ඊළඟට දාන ජල බිඳුවත් ඉහළට ගිහිල්ලා වාෂ්ප වෙනවා. ඊළඟට දාන ජල බිඳුවත් ඉහළට ගිහිල්ලා වාෂ්ප වෙනවා. ඔහොම යනකොට මට එක අවස්ථාවක් පේනවා ඒ අවස්ථාවේදී ඇතුල් කරපු ජල බිඳුව ඉහළට ගිහිල්ලා වාෂ්ප වෙන්නේ නැහැ. රසදිය මට්ටම ඔහොම ටික අර අපි කලින් කතා කරපු විදිහට ඉතින් වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙන්න ඕනේ. එතකොට රසදිය මට්ටම අඩු වෙනවා. නලයේ රසදිය මට්ටම අඩු වෙනවා. කේශික නලයේ රසදිය මට්ටම අඩු වෙනවා. හැබැයි එක වෙලාවක් මට පේනවා ඒ වෙලාවේදී ඇතුල් කරපු ජල බිඳුව වාෂ්ප වෙන්නේ නැහැ. මෙන්න මේ උඩ තැම්පත් වෙනවා. ඇතුල් කරපු ජල බිඳුව වාෂ්ප වෙන්නේ නැහැ. උඩ තැම්පත් වෙනවා. මම ඊළඟට තවත් ජල බිඳුවක් ඇතුල් කරනවා. මම ඔතනින් නතර වෙන්නේ නැතුව ඊළඟට තවත් ජල බිඳුවක් ඇතුල් කරනවා. දැන් මෙතන අර ඇතුල් කරපු ජල බිඳුව වාෂ්ප වෙලා නැහැ. රසදිය මට්ටමින් උඩ තැම්පත් වෙලා. මට පේනවා රසදිය මට්ටම වෙනසක් වෙන්නේ නැහැ එතනමයි. රසදිය මට්ටම වෙනසක් වෙන්නේ නැහැ එතනමයි. අපි මේවට හේතු හිමීට කතා කරමු මේ මං දකින නිරීක්ෂණ ටික. මට පේනවා රසදිය මට්ටම වෙනසක් වෙන්නේ නැහැ. රසදිය මට්ටම එතනමයි. ඒ කියන්නේ පීඩනයක් ඇති වෙලා තියෙනවා. ඒකනේ අර මුල් මට්ටමට වඩා ගොඩක් පහළ තියෙන්නේ. හැබැයි මේ ඇති කරපු පීඩනයම තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මම දකිනවා අර දෙවෙනියට යවපු ජල බිඳුවත් මේ ඉහළ තැම්පත් වෙලා තියෙන්නේ. කුඩා ජල බිඳුවක් යවුවේ ඒකත් ඉහළ තැම්පත් වෙනවා. එහෙනම් මට පේනවා මෙතනින් එහාට ජල බිඳු යවුවට වැඩක් නැහැ. ඒව වාෂ්ප වෙන්නේ නැහැ. මෙතනින් එහාට ජල බිඳු යවුවට වැඩක් නැහැ. ඒව වාෂ්ප වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක් වෙන්න ඇද්ද කියලා අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. මෙහෙමයි. දැන් රික්තයක් කියන්නේ මොකුත් නැති තැනක්නේ. රික්තයක් කියන්නේ මොකුත් නැති තැනක්. එතකොට රික්තය කියන්නේ මුකුත්ම නැති තැනක් නම් එතනට ගිය ජල බිඳුවට වාෂ්ප වෙන්න ඉඩ තිබ්බනේ. වාෂ්ප වෙන්න ඉඩ තිබුණා. රික්තය කියන්නේ මුකුත්ම නැති තැනක්. එතකොට එතනට යන ජල බිඳුවට වාෂ්ප වෙන්න ඉඩ තිබ්බා. මුකුත්ම නැහැ හිස්නේ. එතකොට ඊළඟ තැනට එනකොට එතන තියෙන දැන් රික්තයක් නෙමෙයි. එතන තියෙන්නේ වාෂ්ප අවකාශයක් එක්ක. එතන උඩ වාෂ්ප ටිකක් තියෙනවා. එතකොට දෙවෙනියට එන ජල බිඳුවටත් ඉඩ ඇති. නමුත් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. අපි හිතමු දැන් මෙතන ඉඩ 100ක් තිබ්බයි කියලා. ජල බිඳුවක් ඇතුල් කරාම 10ක් අඩු වෙනවා. එතකොට දැන් තියෙන ඉඩ 90යි. හරිද? දැන් තියෙන ඉඩ 90යි. ඒ කියන්නේ ඉඩ අඩු වෙනවා චුට්ටක්. තුන්වෙනියට යන ජල බිඳුවත් වාෂ්ප වෙනකොට ඉහළ අවකාශයේ තියෙන ඉඩ තවත් අඩු වෙනවා. හතරවෙනි එකත් වාෂ්ප වෙනකොට ඉඩ අඩු වෙනවා. පස්වෙනි එක යවනකොටත් වාෂ්ප වෙනවා ඉඩ අඩු වෙනවා.
ඔහොම ගිහිල්ලා සම්පූර්ණ ඉඩම නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණ ඉඩම නැති වුණාට පස්සේ මුළු ඉඩ ඔක්කොම නැති වෙනවා. එතකොට ඊළඟට යවන ජල බිඳුවට වාෂ්ප වෙන්න ඉඩ නැහැ. ඊළඟට යවන ජල බිඳුවට වාෂ්ප වෙන්න ඉඩ නැහැ. එහෙනම් එයා මොකද කරගන්නේ? මෙන්න මෙතන ජලයේ විදිහටම තියෙනවා. ඇයි? වාෂ්ප වෙන්න ඉඩ නැහැ. තව කොච්චර ජල බිඳු යවුවත් එයා වාෂ්ප වෙන්නේ නැහැ. ඉඩ නැහැ. එහෙනම් මට පේනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ අවකාශ ටික මෙන්න මේ අවකාශ ටික මට පේනවා සංතෘප්තයි කියලා. සංතෘප්ත අවකාශ. කියන්නේ මෙන්න මේ අවකාශ සංතෘප්තයි. මේවා සංතෘප්තයි. හේතුව සංතෘප්තයි කියන එකේ තේරුම සම්පූර්ණයෙන් පිරීලා වගේ අදහසක්නේ. අවකාශය සම්පූර්ණයෙන්ම ජල වාෂ්පයෙන් පිරීලා. අවකාශය සම්පූර්ණයෙන්ම ජල වාෂ්පයෙන් පිරුණා නම් ඊළඟ ජල බිඳුව වාෂ්ප වෙන්නේ නැහැ. එහෙනම් එයා සංතෘප්ත අවකාශයක්. එයා සංතෘප්ත අවකාශයක්. මෙතෙන්දී අපිට සංතෘප්ත අවකාශය හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයකුත් පේනවා. සංතෘප්ත අවකාශය හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි මේක සංවෘත අවකාශයක උඩ වාෂ්ප සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ. පිරීලා නම් යට ද්‍රවය තියෙන්න ඕන. එහෙනම් සංතෘප්ත අවකාශය හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණයක් තමයි වැහිච්ච සංවෘත අවකාශයක වායු කලාපය එහෙම නැත්නම් වාෂ්ප සහ ද්‍රවය ස්පර්ශව තියෙන්න ඕන. සංවෘත අවකාශයක මේ අවකාශය වැහිලා තියෙන්නේ. උඩ වීදුරු වලින් වැහිලා යට රසදියෙන් වැහිලා. එතකොට සංවෘත අවකාශයක වාෂ්පය සහ ද්‍රව ජලය ස්පර්ශව තියෙනවා නම් වාෂ්පය සහ ද්‍රවය ස්පර්ශව තියෙනවා නම් ඒ අවකාශය සංතෘප්තයි කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මෙතන සංතෘප්ත අවකාශය හඳුනා ගන්න විදිය මතක තියාගන්න. සංවෘත කියන්නේ වැහිච්ච අදහස. සංවෘත අවකාශයක වාෂ්පය සහ එහි ද්‍රවය ස්පර්ශව පවතී. එහෙනම් ස්පර්ශව තියෙනවා නම් අපිට ඒ අවකාශය සංතෘප්තයි කියලා හිතන්න පුළුවන්. එතකොට ඒ ටික සංතෘප්ත නම් එතනින් මෙහා ටික මෙන්න මේ ටික ඒ අවකාශය අසන්තෘප්ත වෙන්න ඕන. මොකද අසන්තෘප්තයි කියන්නේ ඉඩ පිරීලා නැහැ. තව ඉඩ තියෙනවා. එතකොට මේ ටික සංතෘප්තයි මේ ටික අසන්තෘප්තයි. ඊළඟට මම පොඩි වැඩක් කරනවා මෙතන. අර මගේ බැරෝමීටරයම මං චුට්ටක් ආනත කරනවා. මම බැරෝමීටරයම ආනත කරනවා. මම බැරෝමීටරය ආනත කරද්දී දැන් හරිනම් ආනත කරනකොට ඔගොල්ලෝ දන්නවා මේ නලය ආනත කරද්දී මේ ඉහළ තියෙන පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා නම් සාමාන්‍ය වායු නියම වලට අදාළව පරිමාව අඩු වෙනවා නම් පීඩනය වැඩි වෙන්න ඕනේ. පීඩනය වැඩි වෙච්ච ගමන් රසදිය මට්ටම පහළට යන්න ඕනේ. පැහැදිලිද? පරිමාව අඩු වෙනවා නම් පීඩනය වැඩි වෙන්න ඕනේ. රසදිය මට්ටම පහළට යන්න ඕනේ. හැබැයි මෙතන මට පේනවා මේ රසදිය මට්ටම වෙනසක් වෙන්නේ නැහැ. ඒතකොට ඒ රසදිය මට්ටම එහෙම්මම තියෙනවා. මේක සංතෘප්තයි පරිමාව අඩු කළාට රසදිය මට්ටම වෙනසක් වුණේ නැහැ. එහෙනම් මට පේනවා මේ වෙලාවේ ඇතිවෙච්ච පීඩනය වෙනසක් වෙලා නැහැ. හරිනම් පීඩනය වැඩි වෙන්න ඕනි. නමුත් පීඩනය වෙනසක් වෙලා නැහැ.
එහෙනම් මේ සංතෘප්ත වාෂ්පයක පොඩි විශේෂත්වයක් දකිනවා. ඒ වෙලාවේ යාගේ පීඩනය අපි හඳුනනවා සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. එහි පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය වේ. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මෙන්න මෙයාගේ පරිමාව අපි අඩු කරලා තියෙනවා. නමුත් රසදිය මට්ටම වෙනසක් වුණේ නැහැ. ඒකේ තේරුම මේ ඇතුලේ වාෂ්ප පීඩනය වෙනසක් වුණේ නැහැ. එහෙනම් අපි හඳුනා ගන්නවා සංතෘප්ත අවකාශයක සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙනස් වෙන්නේ නැත්තේ උෂ්ණත්වය නියත නම් විතරයි. මේ හැම ක්‍රියාවලියක්ම අපි කරේ නියත උෂ්ණත්වයේදී. අපි උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට බලමු. මේ ඔක්කොම කරන්නේ අපි නියත උෂ්ණත්වයේදී. දැන් අපි පුංචි දෙයක් ඔලුවට දාගන්නවා තව. උෂ්ණත්වයේ නියත නම් සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි. ඒක අපිට මෙන්න මෙතනදී පේනවා. උෂ්ණත්වයේ නියත නම් උෂ්ණත්වය නියත නම් සංතෘප්ත වාෂ්ප පීඩනය. මේ සංතෘප්ත වාෂ්ප පීඩනය සාවාපී කියලා මම දාන්නම්. එහෙම නැත්නම් SVP කියලා දාමු saturated vapor pressure කියන නිසා. සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි. උෂ්ණත්වය නියත නම් සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි. අන්න එහෙනම් අපි පුංචි දෙයක් දකිනවා සංතෘප්ත අවකාශ සාමාන්‍ය වායු නියම විදියට හැසිරෙන්නේ නැහැ. සංතෘප්ත අවකාශ වායු නියම පිළිපදින්නේ නැහැ. වායු නියම පිළි නොපදී. ඇයි වායු නියම පිළිපදිනවා නම් මොකද වෙන්න ඕන? පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙන්න ඕන. නමුත් මෙතන මෙයා වායු නියම පිළිපදින්නේ නැහැ. පරිමාව අඩු කළාට පීඩනය වැඩි වුණේ නැහැ. මෙතන පිළි නොපදී. වායු නියම පිළිපදින්නේ නැහැ. පරිමාව අඩු වෙනවා. නමුත් පීඩනය වැඩි වෙලා නැහැ. එහෙනම් හරි සරලයි. මේකේ පොඩි වෙනසක් තියෙනවා. සංතෘප්ත අවස්ථාව තමයි වෙනස් වෙන්නේ නේ. අසන්තෘප්ත වෙලාවේදී ගැටලුවක් නැහැ. අසන්තෘප්ත වෙලාවේදී පීඩනය වැඩි වෙලා තියෙන්නේ. වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන නිසා. සංතෘප්ත වෙලාවේ තමයි පීඩනය නියත වෙලා තියෙන්නේ. සංතෘප්ත වෙලාවේදී තමයි පීඩනය නියත වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන මතක තියාගන්න පොඩි දෙයක් මේ එක්කම අසන්තෘප්ත අවකාශය වායු නියම පිළිපදිනවා. අපිට මේක ඉස්සරහට තේරෙයි ගොඩක් අසන්තෘප්ත වෙලාවේ කොහොමද වායු නියම පිළිපදින්නේ කියලා. හැබැයි දැනට මතක තියාගන්න අසන්තෘප්ත වෙලාවේ කිසි ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය වායුවක් විදිහට හැසිරෙනවා. නමුත් සංතෘප්ත අවකාශය වායු නියම පිළිපදින්නේ නැහැ. සංතෘප්ත අවකාශය වායු නියම පිළිපදින්නේ නැහැ. හරිද? මේ අපි කතා කරේ වාෂ්පයකට පීඩනයක් ඇති කරන්න පුළුවන් කියන කතන්දරය අපි කතා කළා මුලදිම. ඊට පස්සේ අසන්තෘප්ත සහ සංතෘප්ත අවකාශ අපි හඳුනාගත්තා. අසන්තෘප්ත වෙලාවේදී වායු නියම පිළිපදිනවා කියලා අපි කතා කරනවා වාෂ්පය වායු නියම පිළිපදිනවා කියලා. නමුත් සංතෘප්ත වෙලාවේදී වාෂ්පය විසින් වායු නියම පිළිපදින්නේ නැහැ කියන එක කතා කරනවා. හරිද? එතෙන්දී අපි හඳුනා ගන්නවා සංතෘප්ත අවකාශය හඳුනා ගන්න පුළුවන් විදිය සංවෘත අවකාශයක් තියෙන්න ඕනේ. වැහිච්ච අවකාශයක වාෂ්පය සහ ද්‍රවය ස්පර්ශව තියෙනවා නම් ඒ අවකාශය සංතෘප්තයි. වාෂ්පය සහ ද්‍රවය ස්පර්ශව තියෙන්න ඕනි වැහිච්ච අවකාශයක. අපි ඊළඟට කතා කරනවා මේ වෙලාවේ ඇති කරන පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. ඊට පස්සේ අපි කතා කරනවා සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි කියලා උෂ්ණත්වය නියත නම්. අන්න ඒක වැදගත් පොයින්ට් එකක්. උෂ්ණත්වය නියත නම් සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි. මෙන්න මේ පොයින්ට් එක හොඳට මතක තියාගන්න. අපිට මෙතෙන්දී ගණන් හදනකොට සෑහෙන්න අවශ්‍ය වෙන ලක්ෂණයක්. උෂ්ණත්වය නියත නම් සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි. මාතෘකාව දාගන්න මෙහෙම. වාෂ්පයක් මගින් පීඩනය ඇති කරන බව පෙන්වීම. වාෂ්පය මගින් පීඩනය ඇති කරන බව පෙන්වීම.
හරිද? එතන මේ රූප සටහන් ටික ඇඳගෙන රූප සටහන් ටික ඇඳගෙන අපි මේ කරපු වැඩේ මොකක්ද කියලා ඕගොල්ලන්ගේ වචනෙන් ලියාගන්න. ඒ කියන්නේ මොකද්ද කරේ කියලා. අපි මෙතන නිවැරදි රසදිය බැරෝමීටරයක් ගත්තා. නිවැරදි රසදිය බැරෝමීටරයකට ජල බිඳුව ඇතුල් කරා. ජල බිඳුව ඇතුල් කරනකොට මට පෙනුණා ඒ ජල බිඳු වාෂ්ප වෙනවා. ඒ ජල බිඳු වාෂ්ප වෙනවා පේන්න ගත්තා. එතකොට රසදිය මට්ටම අඩු වුණා. එතකොට රසදිය මට්ටම අඩු වුණා. මේක ඕගොල්ලන්ගේ වචනෙන් ලියාගන්න. ජල බිඳු වාෂ්ප වුණා, රසදිය මට්ටම අඩු වුණා. එතෙන්දී අපි හඳුනාගත්තා ජල බිඳුවකට ජල වාෂ්පයකට පීඩනයක් ඇති කරන්න පුළුවන් කියලා. එතකොට ජල බිඳුව ඇතුල් කරද්දී වාෂ්ප වෙනවා, රසදිය මට්ටම අඩු වෙනවා. එහෙනම් වාෂ්පයට පීඩනයක් ඇති කරන්න පුළුවන්. ජල බිඳුව ඇතුල් කරනවා, එයා වාෂ්ප වෙනවා, රසදිය මට්ටම අඩු වෙනවා. වාෂ්පයට පීඩනයක් ඇති කරන්න පුළුවන්. එතෙන්දී අපි හඳුනාගත්තා ඊළඟට අපි දැක්කා යම් මොහොතක ඇතුල් කරන වාෂ්පය ජල බිඳුව වාෂ්ප වෙන්නේ නැතුව තිබ්බා. ජල බිඳුව වාෂ්ප නොවී තිබුණා. එහෙනම් අපි හඳුනාගත්ත ඒ අවකාශය සංතෘප්තයි කියලා. ඊළඟට තව ජල බිඳුවක් ඇතුල් කරාට එයා වාෂ්ප වුණේ නැහැ. එහෙනම් අපි දන්නවා සංතෘප්ත අවකාශයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන් පිරීලා ඒකයි වාෂ්ප නොවුනේ. ඊළඟට අපි මේ නලය ආනත කරලා බැලුවා. එතකොට මම දැක්ක අර දිගටම රසදිය මට්ටම් වෙනසක් වෙන්නේ නැතුව තියෙනවා. එහෙනම් අපි හඳුනාගත්තා සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි කියන එක. සංතෘප්ත වාෂ්ප පීඩනය නියතයි කියන එක. මෙන්න මේ සංතෘප්ත සහ අසන්තෘප්ත අතර මායිම. මෙතන සංතෘප්ත සහ අසන්තෘප්ත අතර මායිමක් තියෙනවා. ඒ සංතෘප්ත සහ අසන්තෘප්ත අතර මායිම අපි හඳුන්වනවා මෙන්න මේ අවස්ථාව යන්තම් සංතෘප්ත අවස්ථාව කියලා. යන්තම් සංතෘප්ත අවස්ථාව. එතකොට යන්තම් සංතෘප්ත අවස්ථාව කියන්නේ ඊට කලින් අසන්තෘප්තයි ඊට පස්සේ සංතෘප්තයි. සංතෘප්ත සහ අසන්තෘප්ත බව වෙන් කරන තැන තමයි යන්තම් සංතෘප්ත අවස්ථාව කියලා කියන්නේ. හරි. මේ රූප සටහන් ටික ඇඳගෙන කරපු වැඩේ හිමීට කෙටියෙන් ඔයගොල්ලන්ගේ වචන වලින් ලියාගෙන මේ සටහන දාගන්න මෙන්න මේ පොයින්ට්ස් තුන සහ අසන්තෘප්ත වෙලාවේ වායු නියම පිළිපදිනවා කියන එක සංතෘප්ත වෙලාවේ වායු නියම පිළිපදින්නේ නැහැ කියන එකත් සටහනක් විදිහට දාගන්න. හරි. ඔය අපි කතා කළේ වාෂ්පයකට පීඩනයක් ඇති කරන්න පුළුවන් කියන කතන්දරේ. ඔය විස්තරේ දාගත්තට පස්සේ අපි කතා කරනවා වාෂ්පයක් මගින් ඇති කරන පීඩනය සහ පරිමාව අතර සම්බන්ධය කොහොමද කියලා. එහෙනම් දාගන්න මාතෘකාව වාෂ්ප පීඩනය පරිමාව සමග විචලනය. වාෂ්ප පීඩනය පරිමාව සමග විචලනය. වාෂ්ප පීඩනය පරිමාව සමග විචලනය. මම මෙතන මෙහෙම වැඩක් කරන්නේ. මෙතන මං අරගන්නවා සිරින්ජරයක්. ඒ සිරින්ජරයට සම්බන්ධ කරනවා පීඩනමානයක් ප්‍රෙෂර් ගේජ් එකක්. ඒකෙන් අපි බලන්නේ පීඩනය. ඒ සිරින්ජරයේ පිස්ටනයට යට තියෙනවා ද්‍රව ජලය ස්වල්පයක්. ද්‍රව ජලය මම මේ ගොඩක් විදියට ඇඳලා තිබ්බට මෙතන තියෙන ස්වල්පයයි. ගොඩක් විදියට ඇඳලා තිබ්බට ස්වල්පයයි තියෙන්නේ කියලා හිතන්න. එතකොට මම දකිනවා මෙන්න මේ ද්‍රව ජලය වාෂ්ප වෙලා වාෂ්ප මෙන්න මෙහෙම තියෙනවා. මේ ඉහළ අවකාශයේ වාෂ්ප තියෙන්න පුළුවන්. ද්‍රව වාෂ්ප තියෙන්න පුළුවන්. ඒ ද්‍රව වාෂ්ප මගින් අපි දන්නවා දැනටමත් පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනය මෙන්න මේ ප්‍රෙෂර් ගේජ් එකෙන් පෙන්වනවා. අපි හිතමු මෙන්න මේ විදිහට කියලා. එතන පෙන්වනවා මෙන්න මේ පීඩනය. හරිද? අපි හිතමු මෙන්න මේ මට්ටමට පෙන්වන්නේ කියලා. මේ මට්ටමට පීඩනය පෙන්වනවා.
දැන් මට කියන්න මෙන්න මේ අවකාශය සංතෘප්තද අසන්තෘප්තද කොහොමද බලන්නේ? අවකාශය සංතෘප්තද අසන්තෘප්තද කියලා බලන්නේ කොහොමද? සම්පූර්ණයෙන් වැහිලාද කියලා බලන්න ඕන. මේක වැහිලා. ඒක හරි. මේක සම්පූර්ණයෙන් වැහිලානේ. සම්පූර්ණයෙන් වැහිලාද කියලා බලන්න ඕනි. වාෂ්පයයි ද්‍රවයයි එකට ඉන්නවද කියලා බලන්න ඕන. වාෂ්පය උඩ ඉන්නවා, ද්‍රවය යට ඉන්නවා. එහෙනම් මේ තියෙන්නේ සංතෘප්ත අවකාශයක්. මේ තියෙන්නේ සංතෘප්ත අවකාශයක්. සම්පූර්ණයෙන් වැහිලා වාෂ්පය සහ ද්‍රවය ඉන්නවා එකට. එහෙනම් ඒක සංතෘප්ත අවකාශයක්. ඊළඟට මම මෙයාගේ පිස්ටනය ටිකක් ඉහළට චලනය කරනවා. දැන් මෙතන තිබිච්ච පිස්ටනය මම තව ටිකක් ඉහළට යනවා. ඊට තව ටිකක් ඉහළට යද්දී මෙතන මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. උඩ අවකාශයේ ඉඩ වැඩි වුණානේ දැන්. උඩ අවකාශයේ ඉඩ වැඩි වෙනවා. එතකොට ඒ ඉහළ අවකාශයේ ඉඩ වැඩි වෙනකොට දැන් මෙතන සංතෘප්ත කට්ටිය සංතෘප්ත අවස්ථාවේදී ද්‍රව ජලය වාෂ්ප වෙන එක නතර වුණා. ද්‍රව ජලය වාෂ්ප වෙන එක නතර වුණා. ඒකට හේතුව ඉඩ තිබ්බේ නැහැ. නමුත් දැන් පිස්ටන් එක උඩට තල්ලු කරාම ඉඩ හැදෙනවා. ඉඩ හැදෙද්දී මෙන්න මේ ද්‍රව ජලය තව ටිකක් වාෂ්ප වෙනවා. ඔය ද්‍රව ජලය තව ටිකක් වාෂ්ප වෙනවා. ඒ කියන්නේ මේ ද්‍රව මට්ටම අඩු වෙන්න ඕන. තරමක් අඩු වෙනවා. තව ටිකක් වාෂ්ප වෙනවා. එතකොට ද්‍රව මට්ටම අඩු වෙනවා. ඉහළ අවකාශයේ වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. පීඩනය බැලුවොත් තාමත් මෙයා සංතෘප්තයිනේ. තාමත් මෙයා සංතෘප්තයි. එහෙනම් පීඩනය අර කලින් කතා කරපු මට්ටමේමයි තියෙන්නේ. පීඩනය කලින් කතා කරපු මට්ටමේමයි තියෙන්නේ. පීඩනය මේ මට්ටමේමයි. ඇයි? අපි දන්නවා සංතෘප්ත නම් වාෂ්ප පීඩනය නියතයි. ඒක අපි කලින් කතා කරනවා. සංතෘප්ත නම් වාෂ්ප පීඩනය නියතයි. ඊළඟට මම උතරින් නතර වෙන්නේ නැහැ. තව ටිකක් පිස්ටන් එක ඉහළට අරන් යනවා. තව ටිකක් පිස්ටන් එක ඉහළට අරන් යනකොට මට පේනවා මෙන්න මෙතන තිබිච්ච අන්තිම ද්‍රවයත් වාෂ්ප වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක අඩියටම හිඳෙනවා. යට යාන්තමට විතරයි ද්‍රවය තියෙන්නේ. ඔක්කොම හිඳිලා. ඒ ඔක්කොම වාෂ්ප වෙලා. ඔක්කොම වාෂ්ප වෙලා. හැබැයි යාන්තමට යට තව ද්‍රව ස්තරයක් තියෙනවා. යාන්තමට ද්‍රව ස්තරයක් තියෙනවා. එහෙනම් මේ මං අඳින්නේ මොකක් වෙන්නේද? මේ මං අඳින්නේ යන්තම් සංතෘප්ත අවස්ථාව වෙන්නේද? මේ මං අඳින්නේ යන්තම් සංතෘප්ත අවස්ථාව. එතකොට මෙන්න මේ අවකාශය සංතෘප්තයි. එතනින් තව ඉස්සරහට යනකොට මෙන්න මෙතන අපිට හම්බ වෙනවා යන්තම් සංතෘප්ත අවකාශයක්. යන්තම් සංතෘප්තයි කියන්නේ යන්තමට හරි සංතෘප්තයිනේ. එහෙනම් යන්තමට හරි සංතෘප්තයි කියන්නේ එතන වාෂ්ප පීඩනය තාමත් සංතෘප්ත වාෂ්ප පීඩනයේ තියෙන්නේ. අර අපි කලින් කතා කරපු සංතෘප්ත වාෂ්ප පීඩනයේ තියෙන්නේ. තවමත්. හරිද? ඊළඟට මම ඔතනින් නතර වෙන්නේ නැහැ. මේ පිස්ටන් එක තව ටිකක් උස්සනවා. තව ටිකක් උස්සනවා. තව ටිකක් උඩට අරන් යනවා. දැන් මොකද වෙන්නේ? මෙතන තියෙන වාෂ්ප ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔක්කොම ජලය හිඳිලානේ. දැන් මේ වෙනකන් වාෂ්ප ස්කන්ධය වැඩි වුණා. වාෂ්ප ස්කන්ධය වැඩි වුණේ. වාෂ්ප ස්කන්ධය වැඩි වුණේ වාෂ්ප හදන්න ජලය තිබිච්ච නිසා. නමුත් දැන් මෙතනින් එහාට ජලය නැහැ. එහෙනම් වාෂ්ප ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන තිබිච්ච වාෂ්ප අනුගාන 1 2 3 5යි 10යි 15යි 18යි නම් මෙතන තියෙන වාෂ්ප අනුගානත් 18ම තමයි. මෙතන තියෙන වාෂ්ප අනුගානත් 18ම තමයි. හැබැයි ඒවා කලින්ට වඩා ඈතින් ඉන්නේ. ඇයි? ඉඩ වැඩි වෙලානේ තියෙන්නේ. වාෂ්ප අනුගානත් 18ම තමයි. දැන් මොකද වෙන්නේ? වාෂ්ප ස්කන්ධ වෙනසක් වෙලා නැහැ.
වාෂ්ප ස්කන්ධ වෙනසක් වෙලා නැහැ. හැබැයි පරිමාව වැඩි වෙලා. පරිමාව වැඩි වෙලා. අපි උතන්ට චුට්ටක් යමු. මෙන්න මෙතන පීඩනය නියත වෙච්ච හැටි පොඩ්ඩක් අපි බලමු. අපි දන්නවා PV සමානයි nRT නේ. PV සමාන nRT. එතකොට මෙතන උෂ්ණත්වය නියතයි. R කොහොමත් නියතයි. අපිට පේනවා පීඩනය නියතයි කියලා පේන්න ගන්න. මෙන්න මේ පීඩනය සංතෘප්ත අවස්ථාවේදී පීඩනය නියතයි කියලා අපි දකින්න ගන්න. පීඩනය නියතයි කියලා දකින්න ගන්න. එහෙනම් මෙතන මොකද වෙලා තියෙන්නේ? පරිමාව වැඩි වෙනකොට ඊට සමානුපාතව වාෂ්ප මවුල ගාන වැඩි වෙලා. එහෙනම් සංතෘප්ත වෙලාවේදී මතක තියාගන්න පීඩනය නියතයි උෂ්ණත්වය නියතයි නම් පරිමාවට වාෂ්ප මවුල ගාන සමානුපාතයි. හරිනේ? මෙයාගේ පරිමාව වැඩි වෙද්දි මේ වාෂ්ප මවුල ගාන වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා වාෂ්ප මවුල ගාන වැඩි වෙනවා. මෙන්න මෙතනදි මොකද වෙන්න උනේ එහෙනම්? මෙතන අපි PV සමානයි nRT ට අදාළව බැලුවොත් PV සමානයි nRT ට අදාළව බැලුවොත් T නියතයි R නියතයි. මෙතන මවුල ගානත් නියතයි. ඇයි? වාෂ්ප දෙන්න කවුරුත් නැහැ. එහෙනම් පරිමාව වැඩි වෙද්දී පීඩනයමක් වෙන්න ඕනිද? අඩු වෙන්න ඕනි. මෙතන මවුල ගාන නියතයි. මවුල ගාන නියතයි. ඇයි? වාෂ්ප ඇති කරන්න කවුරුත් හිටියේ නැහැ. එහෙනම් පීඩනය වැඩි වෙද්දී පරිමාව වැඩි වෙද්දී පීඩනය අඩු වෙන්න ඕනේ. මේ කලින් තිබිච්ච පීඩනය නම් දැන් පීඩනය අඩු වෙනවා. දැන් පීඩනය අඩු වෙනවා. මම තව ටිකක් මෙයාගේ පරිමාව වැඩි කරොත්, තව ටිකක් පිස්ටන් එක උඩට අරන් ගියොත්, එතනදිත් අර වැඩේම තමයි. වාෂ්ප මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. කලින් තිබිච්ච අනුගාන 18 නම් තාම තියෙන්නේ 18යි. 18 කියන්නේ මම නිකන් අරගත්ත අගයක්. හරිද? හැබැයි පරිමාව වැඩි වෙනවා. එහෙනම් පීඩනය අඩු වෙන්න ඕනි. මේ සංතෘප්ත අවස්ථාව, මේ කලින් තිබිච්ච අවස්ථාව, මේ දැන් පීඩනය තවත් අඩු වෙන්න ඕනි. එහෙනම් අපි දකිනවා මෙහෙම දෙයක්. සංතෘප්ත වෙලාවේදී පීඩනය නියතයි කියන එක මෙතනක් දකිනවා. මේ යන්ත්‍රන් සංතෘප්ත, එතනින් පස්සේ ඉන්නේ අසන්තෘප්ත. අසන්තෘප්ත වෙලාවේදී පීඩනය වැඩි වෙද්දී පරිමාව අඩු වෙනවා. ඒකට හේතුව අසන්තෘප්ත වෙලාවේ වාෂ්ප ස්කන්ධේ නියත නිසා. අසන්තෘප්ත වෙලාවේ වාෂ්ප ස්කන්ධේ නියත නිසා. හරිද? එහෙනම් අපි මාතෘකාව දාගත්තා වාෂ්ප පීඩනය පරිමාව සමග විචලනය කියලා. එතනින් මේ රූප සටහන් ටික ඇඳගන්න, මේ රූප සටහන් ටික පරිමාණයට අදාළව ඇඳගන්න. ඒ කියන්නේ එකම ප්‍රමාණයට ඇඳගෙන ওই විදිහටම දාගන්න. පරිමාව වැඩි වෙනකොට වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා කියලා පේන්න ඕනි. මෙතනත් වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. මෙතන වාෂ්ප ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. වාෂ්ප අණු ටික ඈතින් ඉන්නවා කියන එක දාගන්න. හරිද? මේ ටික දාගෙන මෙහෙම ලියාගන්න. මේ රූප සටහන් ටික ඇඳගෙන වීඩියෝ එක නවත්තලා හිමීට රූප සටහන් ටික ඇඳගෙන ඉවර වෙලා මෙන්න මේ විස්තරය ලියාගන්න යටින්. රූප සටහන් ටික ඇඳලා මේ විස්තරෙත් කෙටි විස්තරෙත් දාගෙන ඉවර වෙලා යටින් ලියාගන්න පළවෙනි පොයින්ට් එක. සංතෘප්ත අවස්ථාවේදී පරිමාව වැඩි වන විට සංතෘප්ත අවස්ථාවේදී පරිමාව වෙනස් වුවද පීඩනය වෙනස් නොවන බව පෙනේ. එසේ වන්නේ
එසේ වන්නේ පරිමාව වැඩිවීමට සමගාමීව වාෂ්ප ප්‍රමාණයද වැඩිවන නිසාය. වාෂ්ප ප්‍රමාණයද වැඩිවන නිසාය. වාෂ්ප වැඩි කිරීමට දායක වන්නේ පහළ ඇති ද්‍රවයයි. වාෂ්ප වැඩි කිරීමට දායක වන්නේ පහළ ඇති ද්‍රවයයි. ඊට පස්සේ ඊට යටින් ලියාගන්න අසන්තෘප්ත අවස්ථාවේදී ද්‍රවය නොපවති. එම නිසා වාෂ්ප ප්‍රමාණය නියතය. එබැවින් පරිමාව වැඩි කරන විට පීඩනය අඩුවන බව පෙනේ. එය බොයිල් නියමයට අනුකූලව සිදුවේ. මෙතන උෂ්ණත්ව නියතයි කියලා අපි අරගත්තේ. එය බොයිල් නියමයට අනුකූලව සිදුවේ. හරි එහෙනම් මතක තියාගන්න සංතෘප්ත වෙලාවේදී පීඩනය නියතයි. අසන්තෘප්ත වෙලාවේදී උෂ්ණත්ව නියතයි කියලා නේ අපි අරගත්තේ. හරිද? මේ හැමතැනම උෂ්ණත්ව නියතයි. අසන්තෘප්ත වෙලාවේදී මෙයා බොයිල් නියමය පිළිපදිනවා. හරි සරලයි. සංතෘප්ත වෙලාවේදී පීඩනය නියතයි. අසන්තෘප්ත වෙලාවේදී බොයිල් නියමය පිළිපදිනවා. ඔය විස්තරය දාගන්න අපි PV ප්‍රස්ථාර ටික අඳිමුද? හරි මේ බලන්න. අපි දැන් වාෂ්පය සඳහා PV ප්‍රස්ථාර බොයිල් නියමය ඇඳපු ප්‍රස්ථාර කීපය අඳින්න යන්නේ. අපි මුලින්ම ඇන්දේ බොයිල් නියම කතා කරද්දී ඔයාලට මතක ඇති පීඩනය පරිමාවත් එක්ක විචලනය වෙන හැටි. පීඩනය පරිමාවත් එක්ක. මේ ප්‍රස්ථාර අඳිද්දී හරි සරල උපක්‍රමයක් අනුගමනය කරන්නේ අපි. හරි සරල උපක්‍රමයක්. අපි මුලින්ම දන්නම වාෂ්පයක සංතෘප්ත අසන්තෘප්ත පැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. මම මේ කඩ රේඛාවෙන් අඳින්නේ යන්තම් සංතෘප්ත අවස්ථාව. ඒ යන්තම් සංතෘප්ත අවස්ථාවේ ඉඳන් පරිමාව අඩු පැත්ත සංතෘප්තයි. යන්තම් සංතෘප්ත අවස්ථාවේ ඉඳන් පරිමාව අඩු පැත්ත සංතෘප්තයි. පරිමාව වැඩි පැත්ත අසන්තෘප්තයි. යන්තම් සංතෘප්ත අවස්ථාවේ ඉඳන් පරිමාව අඩු පැත්ත සංතෘප්තයි. පරිමාව වැඩි පැත්ත අසන්තෘප්තයි. පරිමාව අඩු පැත්ත සංතෘප්තයි. පරිමාව වැඩි පැත්ත අසන්තෘප්තයි.
සංතෘප්ත නම් පීඩනය නියතයි. හරි සරලනේ. සංතෘප්ත නම් පීඩනය නියතයි. අසන්තෘප්ත නම් එයාගේ හැසිරීම බොයිල්. මෙන්න මෙයාගේ හැසිරීම බොයිල් වක්‍රයෙන්. සංතෘප්ත නම් පීඩනය නියතයි. ඒ පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනයනේ. ඒක නියතයි. අසන්තෘප්ත නම් බොයිල්. අසන්තෘප්ත නම් බොයිල්. හරි සරලයි. සංතෘප්ත නම් පීඩනය නියතයි. අසන්තෘප්ත නම් බොයිල්. හැබැයි උෂ්ණත්වය නියත වෙලා තියෙනවා. උෂ්ණත්වය නියත වෙලා තියෙනවා. හරිද? ඊළඟට බොයිල් නියමෙත් එක්ක අපි දෙවෙනියට ඇඳෙන ප්‍රස්ථාරය තමයි පීඩනය සහ එකයට VA පරිමාව පරස්පරයි. පීඩනය සහ පරිමාව පරස්පරයි. මේ එකයට V. එතනත් අර වගේම සංතෘප්ත අසන්තෘප්ත මායිම ඇඳ ගන්න. යන්තම් සංතෘප්ත තැන. අපි දන්නවා පරිමාව අඩුයි කියන්නේ V අඩුයි කියලා කියන්නේ එකයට V වැඩි. දැන් මේ තියෙන එකයට V නේ. පරිමාව අඩු පැත්ත කියන්නේ පරිමාව අඩු පැත්ත කියලා කියන්නේ එකයට V වැඩි පැත්තනේ. එහෙනම් එකයට V වැඩි පැත්ත තමයි සංතෘප්ත වෙන්නේ. සංතෘප්ත වෙන්නේ පරිමාව අඩු පැත්ත. පරිමාව අඩුයි කියන්නේ එකයට V වැඩි. එහෙනම් සංතෘප්ත වෙලාවේ පීඩනය නියතයි. සංතෘප්ත වෙලාවේ පීඩනය නියතයි. එයාගේ අගය සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වෙලාවේ පීඩනය නියතයි. එහෙනම් මේ පැත්ත අසන්තෘප්ත පැත්ත. අසන්තෘප්ත පැත්ත. අසන්තෘප්ත නම් බොයිල්. ඔයාලට මතක ඇති බොයිල් හැඩය ආවේ මෙන්න මෙහෙම. බොයිල්ගේ හැඩය එන්නේ ඔය වගේ. ඇයි? බොයිල්ගේ කියන්නේ PV P සමානයි එකයට සමානුපාත එකයට V කියලානේ. එතකොට y සමානයි mx ගේ ප්‍රස්ථාරයක් එන්න ඕන. y සමානයි mx ගේ ප්‍රස්ථාරය. හරිද? ඔය දෙවෙනි ප්‍රස්ථාරය. හරි සරලයි. සංතෘප්ත නම් පීඩනීය නියතයි. අසන්තෘප්ත නම් බොයිල්. මේ තියෙන බොයිල් වක්‍රය. මේකට අදාළ බොයිල් වක්‍රය. හරිද? ඕක අතනක ඊට පස්සේ අපි අඳිනවා තව ප්‍රස්ථාරය PV ගුණිතය පරිමාවත් එක්ක. අපි අඳිනවා තව ප්‍රස්ථාරය පරිමාව එක්ක PV ගුණිතය. මේ තියෙන මායිම. යන්තම් සංතෘප්ත අවස්ථාව. පරිමාව අඩු පැත්ත සංතෘප්තයි. පරිමාව වැඩි පැත්ත අසන්තෘප්තයි. සංතෘප්ත නම් පීඩනය නියතයි. දැන් මෙතන y අක්ෂයට අරන් තියෙන්නේ PV ගුණිතය. සංතෘප්ත නම් පීඩනය නියතයි. මෙතන y අක්ෂයට අරන් තියෙන්නේ PV ගුණිතය. x අක්ෂයට අරන් තියෙන්නේ පරිමාව. එහෙනම් මේ දෙකම දිහා බලද්දී y සමානයි p වතාවක් x කියලා ගන්න වෙන්නේ. y සමානයි p වතාවක් x. ඇයි? x අක්ෂයට අරන් තියෙන්නේ v වෙනුවට x දැම්ම හැකි. එහෙනම් y සමානයි p වතාවක් x. එහෙනම් මෙතන පීඩනය නියතයි. පීඩනය නියත නම් y සමානුපාතයි x වගේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. PV ගුණිතය අඳිද්දී සංතෘප්ත වෙලාවෙදී එන්නේ y සමානුපාතයි x වගේ ප්‍රස්ථාරයක්. හේතුව පීඩනය නියත නිසා. අසන්තෘප්ත නම් බොයිල්ගේ මතක ඇති PV සමානයි k කියලා නියතයක් ආවේ. අසන්තෘප්ත නම් බොයිල්ගේ PV සමානයි k කියලා නියතයක් ආවේ. ඔය විස්තරෙත් දාගන්න.
හරි. දැන් මෙතන මේ ඉගෙන ගත්ත දේවල් එක්ක ගණන් හදනකොට වැදගත් වෙන පොඩි දෙයක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් දැනගන්න ඕන. ඒ වැදගත් වෙන දේ තමයි මෙතන අපි ඉගෙන ගත්තා සංතෘප්ත සහ අසන්තෘප්ත අවස්ථා දෙකක්. අන්නේ සංතෘප්ත සහ අසන්තෘප්ත අවස්ථාවලදී බොයිල් නියමයේ යොදන්න පුළුවන්ද බැරිද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. හරිද? සංතෘප්ත සහ අසන්තෘප්ත අවස්ථාවේදී බොයිල් නියමයේ වළංගු භාවය පොඩ්ඩක් අපි දැනගෙන ඉන්න ඕන. සංතෘප්ත අසන්තෘප්ත අවස්ථාවලදී බොයිල් නියමයේ වළංගු භාවය වළංගු බව. අපි ගණන් හදනකොට අපිට හැමතිස්සෙම දෙන්නේ වාෂ්පය විතරක් නෙමෙයි. වාෂ්පයත් එක්ක වියලි වාතයක් තියෙන්න පුළුවන්. ජල වාෂ්පෙත් එක්ක වියලි වාතය. වියලි වාතය කියලා කියන්නේ නයිට්‍රජන් ඔක්සිජන් වගේ වායු ගෝලයේ තියෙන අනිත් වාතය ටික. නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඔන්න ඔය ටික තමයි වියලි වාතය කියන්නේ. වාෂ්පය හැර ඉතුරු ටික තමයි වියලි වාතය. එතකොට අපි වාෂ්පය වෙනම කතා කරනවා. මොකද වාෂ්පය තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා වාෂ්පය තමයි වෙනස් වෙන්නේ. අපි වායු මිශ්‍රණයක් අරගත්තොත් මේ තියෙන මිශ්‍රණය මේ වායු මිශ්‍රණයේ වාෂ්පය ඉන්නවා. ජල වාෂ්පය ඉන්නවා. ඒ වගේම වායු මිශ්‍රණය තුළේ වියලි වාතයක් ඉන්නවා. වියලි වාතය කියලා කියන්නේ වාෂ්පය හැර ඉතිරි වාතය. වාෂ්පය නැතුව ඉතිරි ටික තමයි වියලි වාතය කියලා කියන්නේ. එතකොට අවකාශය සංතෘප්ත අවස්ථාව අපිට හම්බ වෙනවා. ඒ වගේම අසන්තෘප්ත අවස්ථාව හම්බ වෙනවා. අපිට මිශ්‍රණය ගැන කතා කරන්න සිද්ධ වෙනවා. අපිට වාෂ්පය ගැන කතා කරන්න සිද්ධ වෙනවා. අපිට වියලි වාතය ගැනත් කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට මතක තියාගන්න මෙතන සංතෘප්ත වෙලාවේදී වාෂ්පය වෙනස් වෙන්න පුළුවන්. වාෂ්ප ස්කන්ධ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කතා කරා සංතෘප්ත වෙලාවේදී වාෂ්ප ස්කන්ධය වෙනස් වුණා. සංතෘප්ත වෙලාවේදී වාෂ්ප ස්කන්ධය වෙනස් වුණා. අසන්තෘප්ත වෙලාවේදී තමයි වාෂ්ප ස්කන්ධය නියත. එහෙනම් මතක තියාගන්න වාෂ්ප ස්කන්ධය වෙනස් වෙනවා නම් සංතෘප්ත වෙලාවේදී වාෂ්පයට බොයිල් දාන්න බෑ. මිශ්‍රණය කියන්නේ එතනත් වාෂ්පය ඉන්නවා. එහෙනම් මිශ්‍රණයටත් බොයිල් දාන්න බෑ. හැබැයි වියලි වාත ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සංතෘප්ත වෙලාවේදී වියලි වාතයට බොයිල් වළංගු. සංතෘප්ත වෙලාවේදී වියලි වාතයට බොයිල් වළංගුයි. අසන්තෘප්ත වෙලාවේ වාෂ්පයට පුළුවන් අවුලක් නැහැ. අසන්තෘප්ත නම් ඒ වාෂ්ප ස්කන්ධ වෙනස් වුණේ නැහැ. වාෂ්පයටත් පුළුවන්, වියලි වාතයට කොහොමත් පුළුවන්. එහෙනම් මිශ්‍රණයටත් පුළුවන්.
එහෙනම් මෙන්න මේක මතක තියාගන්න. සංතෘප්ත වෙලාවේදී බොයිල් දාන්න පුළුවන්. බොයිල් නියමේ බලංගු වෙන්නේ වියලි වාතයට විතරයි. මිශ්‍රණයට වාෂ්පයට දාන්න බෑ. හැබැයි අසන්තෘප්ත වෙලාවේදී ඕනි එක්කෙනෙක්ට පුළුවන්. අසන්තෘප්ත වෙලාවේදී ඕනි එක්කෙනෙක්ට පුළුවන්. හරිද? ඔන්න ඕකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට මතක තියාගන්න යන්තම් සන්තෘප්ත අවස්ථාව ඔන්නම් සන්තෘප්තයි කියලා හිතන්නත් පුළුවන්. ඔන්නම් අසන්තෘප්තයි කියලා හිතන්නත් පුළුවන්. මොකද ඒක මායිම නිසා. යන්තම් සන්තෘප්ත අවස්ථාව මේ දෙපැත්තටම හිතන්න පුළුවන්. අපි ඒක ගණන් වලදී මීට ඔයගලන්ට අහුවේ යන්තම් සන්තෘප්ත අවස්ථාව වාෂ්පය සන්තෘප්ත පැත්තට යනවා නම් අපි හිතන්නේ යන්තම් සන්තෘප්ත අවස්ථාව සන්තෘප්තයි කියලා. වාෂ්පය අසන්තෘප්ත පැත්තට යනවා නම් අපි හිතන්නේ යන්තම් සන්තෘප්ත අවස්ථාව අසන්තෘප්තයි කියලා. ඒ කියන්නේ යන පැත්තට අපි හිතනවා. යන්තම් සන්තෘප්ත අවස්ථාව දෙපැත්තටම හිතන්න පුළුවන් නිසා සංසිද්ධිය ගමන් කරන පැත්තට අදාළව අපි යන්තම් සන්තෘප්ත අවස්ථාව හිතනවා. හරිද? මේ විස්තර තිමීට දාගන්න ඉක්මනට. හරි. මේක අපි ගණන් කීපයක් හදමු. පුංචි ගණන් දෙකක් විතර හදමු. දාගන්න පළවෙනි ගැටලුව. දාගන්න පළවෙනි ගැටලුව. පිස්ටනයක් තුළ ජල වාෂ්ප සහ වියලි වාත මිශ්‍රණයක් පවතී. ජල වාෂ්ප සහ වියලි වාත මිශ්‍රණයක් පවතී. එහි පරිමාව 15 වී වේ. එහි පරිමාව 15 වී වේ. මෙහිදී මුළු පීඩනය P බව සොයා ගැනුණි. මෙහිදී මුළු පීඩනය P බව සොයා ගැනුණි. තවද මෙහිදී ද්‍රව ජලය ස්වල්පයක් ඇති බව පෙනුණි. ද්‍රව ජලය ස්වල්පයක් ඇති බව පෙනුණි. අවකාශයේ පරිමාව 5 වී දක්වා පිස්ටනය තෙරපුවේ නම් පීඩනය 2.5 වී බව පෙනුණි. පීඩනය 2.5 වී බව පෙනුණි. 2.5 p බව පෙනුණි. සංතෘප්ත වාෂ්ප පීඩනය සොයන්න. හරි මේ බලන්න. දැන් ඔයගොල්ලෝ ඔතනින් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ගාන හදන්න උත්සාහයක් දරන්න. ඊට පස්සේ අපි ගාන බලන්න. හරි මේ බලන්නකො ගාන. මෙතන මුලින්ම මම මේ දීලා තියෙන දත්ත ටික පොඩ්ඩක් අඳ ගන්නවා.
මෙතන ආරම්භයේදී පරිමාව 15 කියලා දෙනවා. 15 ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ පරිමාව 5 දක්වා අඩු කරනවා. 5 දක්වා අඩු කරනවා. ආරම්භයේදී මුළු පීඩනය p කියලා දැක්කලු. මෙතනදී පීඩනය 2.5 p කියලා දැක්කලු. අපිට කියනවා පළවෙනි අවස්ථාවේදී ද්‍රව ජලයේ ස්වල්පයක් තිබුණයි කියලා. පළවෙනි අවස්ථාවේදී පහළ ද්‍රව ජලයේ ස්වල්පයක් තිබුණලු. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ ද්‍රව ජලයේ ස්වල්පයක් තිබුණා කියන්නේ මේ පළවෙනි අවස්ථාව සංතෘප්තයි. එතකොට දැන් එතන ඉඳන් පරිමාව මක් කරලා තියෙන්නේ අඩු කරලා. එතකොට පරිමාව වැඩි තැනත් සංතෘප්ත නම් අනිවාර්යෙන් පරිමාව අඩු කරපු තැනත් අපිට අමුතුවෙන් දෙන්න ඕනේ නැහැ සංතෘප්තයි. අවස්ථා දෙකම සංතෘප්තයි. අවස්ථා දෙකම සංතෘප්තයි. මම පොඩ්ඩක් මෙයාගේ පීඩන ලියා ගන්නවා මෙන්න මේ විදිහට. මම මුළු පීඩනය එහෙම නැත්නම් මිශ්‍රණය අරගන්නවා. ඊළඟට වාෂ්පය අරගන්නවා. ඊට පස්සේ වියලි වාතය අරගන්නවා. මම හිතනවා මෙන්න මේ උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය x කියලා. සංතෘප්ත වාෂ්ප පීඩනය x කියලා හිතනවා. ඔන්න ඕක තමයි හොයන්න තියෙන්නේ. මම පීඩන ටික ලියා ගන්න. මට දෙනවා 15 v වෙලාවේදී මිශ්‍රණයේ මුළු පීඩනයේ p 5 v වෙලාවේදී මුළු පීඩනයේ 2.5 p. වාෂ්පයේ සංතෘප්තයි අවස්ථා දෙකේම එහෙනම් වාෂ්ප පීඩනය වෙන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය x. වාෂ්ප පීඩනය වෙන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ඊට පස්සේ මම වියලි වාතයට ගියොත් වියලි වාතයේ පීඩනය මුළු පීඩනයේ p නම් වාෂ්පයේ x නම් වියලි වාතයෙන් ඕනි පීඩනය x. මුළු පීඩනයේ 2.5 p නම් වියලි වාතයේ වාෂ්පයේ x නම් වියලි වාතයෙන් ඕනි 2.5 p ඍණ x. 2.5 p ඍණ x කියලා. දැන් මෙතන අවස්ථා දෙකම සංතෘප්තයි. එහෙනම් සංතෘප්ත නම් වියලි වාතයට විතරයි වායු නියම දාන්න පුළුවන්. මිශ්‍රණයට දාන්නත් බෑ, වාෂ්පයට දාන්නත් බෑ. සංතෘප්ත නම් වියලි වාතයට විතරයි. එහෙනම් හරි සරලයි. අපි දාමු බොයිල් වියලි වාතයට. වියලි වාතයට බොයිල්. උෂ්ණත නියතයි. බොයිල් නියමිත කියන්නේ P1 V1 සමානයි P2 V2 කියලා. P1 ට දාන්න වෙන්නේ p ඍණ x පරිමාව 15 v. ඕක සමානයි P2 ට දාන්න වෙන්නේ 2.5 p ඍණ x පරිමාව 5 v. v ට v කැපෙනවා 5 හරක් 1යි 5 හරක් 3යි. මෙතනින් එනවා p ඍණ x වතාවක් 3 සමානයි මෙතන 2.5 p ඍණ x. සුළු කරාම 3 p ඍණ 3 x සමානයි 2.5 p ඍණ x. මේ ඍණ 3 p දකුණට යනවා ධන 3 p වෙනවා. ඍණ 3 x දකුණට යනකොට ධන 3 x වෙලා මේ ඍණ x එක්ක සුළු වෙලා මෙතන 2 x ඉතුරු වෙනවා. මේ 2.5 p වමට එනවා 3 p එකෙන් 2.5ක් අඩු වෙලා 0.5 p ඉතුරු වෙනවා. එහෙනම් සංතෘප්ත වාෂ්ප පීඩන x ඕක එනවා 0.5 p බෙදීම 2. ඒ කියන්නේ 0.2
5යි p. x එනවා මට 0.2.5යි p කියලා. ඔන්න සංතෘප්ත වාෂ්ප පීඩනය. මෙන්න මේ වගුව ඇඳගත්තා නම් හරි ලේසි. අදාළ දත්ත ටික දාගෙන ඔය වගුව ඇඳගත්තා නම් හරි ලේසි. ඉක්මනට ඔක හදාගන්න. හරි. අපි තව ගානක් හදලා පොඩ්ඩක් බලමු. තව ගානක් හදලා මේක ඉවර කරමු. ලියා ගන්න පුංචි ගානක්. එක්තරා අවකාශයක පරිමාව වීද එක්තරා අවකාශයක පරිමාව වීද පීඩනය 10යි පීද වේ. පීඩනය 10යි පීද වේ. එම අවකාශයේ ද්‍රව ජලය පවතින බව පෙනේ. එම අවකාශය තුළ ද්‍රව ජලය පවතින බව පෙනේ. පරිමාව සෙමින් වැඩි කරගෙන යාමේදී පරිමාව 2යි වීද පීඩනය 6යි පීද විට තිබූ ද්‍රව ජලය සියල්ලම වාෂ්ප වන බව පෙනිණි. තිබූ ද්‍රව ජලය සියල්ලම වාෂ්ප වී අවසන් වුණ බව පෙනුනි. තිබූ ද්‍රව ජලය සියල්ලම වාෂ්ප වී අවසන් වුණ බව පෙනුනි. තවදුරටත් පරිමාව 3යි වී දක්වා වැඩි කෙරිණි. තවදුරටත් පරිමාව 3යි වී දක්වා වැඩි කෙරුණි. තවදුරටත් පරිමාව 3යි වී දක්වා වැඩි කෙරුණි.
ප්‍රශ්න ටික ලියා ගන්න. රෝමි ඉලක්කම් 1 සංතෘප්ත වාෂ්ප පීඩනය සොයන්න. සංතෘප්ත වාෂ්ප පීඩනය සොයන්න. රෝමි ඉලක්කම් 2 රෝමි ඉලක්කම් 2 3V අවස්ථාවේදී 3V අවස්ථාවේදී 3V අවස්ථාවේදී මුළු පීඩනය සොයන්න. 3V අවස්ථාවේදී මුළු පීඩනය සොයන්න. හරි. මේ බලන්න. දාන පුළුවන් නම් පොඩ්ඩක් උත්සාහ කරන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ ගාන බලන්න. මේ බලන්න. මෙතන අවස්ථා තුනක් ගැන කතා කරනවා. එක අවස්ථාවක පරිමාව v අනිත් අවස්ථාවේ පරිමාව 2v අනිත් අවස්ථාවේ පරිමාව 3v. මම අවස්ථා තුනක් ගැන කතා කරනවා. මම මෙතන මේ අවස්ථාව A B C කියලා හිතන්න. මෙතන අපිට කියනවා මේ පළවෙනි අවස්ථාවේදී ද්‍රව ජලය ටිකක් තිබ්බලු යට. ද්‍රව ජලය ටිකක් තිබ්බලු. එහෙනම් ද්‍රව ජලය තිබ්බ කියන්නේ අනිවාර්යෙන් ඒක සංතෘප්තයි. ඊළඟට මෙන්න මෙතෙන්දී වාෂ්ප වෙලා ද්‍රව ජලය සියල්ලම වාෂ්ප වෙලා අවසන් වෙනවා. ද්‍රව ජලය සියල්ලම වාෂ්ප වෙලා අවසන් වෙන මොහොත. මේ ඔක්කොම වාෂ්ප වෙලා ඉවර වෙන්නේ කොතනද? යන්තම් සංතෘප්ත අවස්ථාව. එතනින් පස්සේ තමයි අසන්තෘප්ත. එහෙනම් මේ සියල්ලම වාෂ්ප වෙලා අවසන් වෙන මොහොත කියන්නේ යන්තම් සංතෘප්ත. ඔන්නම් ඒක සංතෘප්තයි කියලා හිතන්නත් පුළුවන්, අසන්තෘප්තයි කියලා හිතන්නත් පුළුවන්. එහෙනම් 2V කියන්නේ යන්තම් සංතෘප්ත නම් 3V කියන්නේ අනිවාර්යෙන් අසන්තෘප්ත. අසන්තෘප්ත. දැන් මේ රූපතරණ ඇඳගත්ත විදිහ පොඩ්ඩක් බලන්න බලන්න. මෙතන ද්‍රව ජලය තියෙනවා කියන එක මම හොඳට පෙන්නුවා. මෙතන යන්තම් සංතෘප්ත නිසා මම ඒක පොඩ්ඩක් අඩ රේඛාවකින් පෙන්නුවේ. අසන්තෘප්ත නම් යට ද්‍රව ජලය නෑ. ඒතර මෙතනින් එහාට මම ගණන් හදනකොට මේ සංතෘප්තයි යන්තම් සංතෘප්තයි අසන්තෘප්තයි කියලා වචනෙන් ලියන්නේ නෑ. මගේ රූපේ එක මම හඳුනගෙන තියෙන්නේ. මේ රූපේ තේරුම එයා සංතෘප්තයි කියන එක. මේකේ තේරුම යන්තම් සංතෘප්තයි. මෙතන අසන්තෘප්තයි ද්‍රව ජලය යට නෑ. ඊළඟට මෙතන අපි දත්ත ටික දාගත්තොත් මිශ්‍රණය වාෂ්පය සහ වියලි වාතයේ ඉන්නවා. මිශ්‍රණය වාෂ්පය සහ වියලි වාතය. ආරම්භයේදී මිශ්‍රණයේ අපිට පීඩනය දෙනවා 10යි p මුළු පීඩනය. ඊට දෙවෙනි අවස්ථාවේ මුළු පීඩනය දෙනවා 6යි p. දෙවෙනි අවස්ථාවේ අපි සංතෘප්ත වාෂ්ප පීඩනය x කියලාම හිතමු. මෙන්න මේ අවස්ථා දෙකම ඉතින් ඇත්තටම සංතෘප්තයිනේ. සංතෘප්ත වාෂ්ප පීඩනය මං x කියලා ගන්න. එහෙනම් මෙන්න මෙතන සංතෘප්තයි. එහෙනම් වාෂ්ප පීඩනය x. මෙතන යන්තම් හරි සංතෘප්තයි. එහෙනම් වාෂ්ප පීඩනය x.
හැබැයි මෙතන අසන්තෘප්තයි වාෂ්ප පීඩනය x නෙමෙයි ඒක y. අසන්තෘප්ත නම් වාෂ්ප පීඩනය y. x නෙමෙයි ඒක y. ඊළඟට ඕගොල්ලන්ට මතක ඇති මෙන්න මේකදී අපි කතා කරනවා සංතෘප්ත වෙලාවේදී තමයි උපරිම වාෂ්ප පීඩනයක් තියෙන්නේ. මේ අසන්තෘප්ත හැමතැනම වාෂ්ප පීඩනය අඩු වුණානේ. මේ අසන්තෘප්ත හැමතැනම වාෂ්ප පීඩනය අඩු වුණා. එහෙනම් ඔය y කියන එක අනිවාර්යෙන් x ට වඩා අඩුයි. මේ y x ට වඩා කුඩයි. වාෂ්ප පීඩනය අසන්තෘප්ත වාෂ්ප පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනයට වඩා කුඩයි. ඒක නිකන් මම උතන දාගත්ත නිකමට නිකන් දැනගැනීම පිණිස වගේ. අපිට මේ පළවෙනි AB අවස්ථා දෙක ගැන හිතලා x හොයන්න පුළුවන් අර අපි කලින් ගාන හෙව්ව විදිහට. මෙතනින් මට x හොයන්න පුළුවන්. මෙතනින් මට x හොයන්න පුළුවන්. මොකද වියලි වාතයට විතරනේ දාන්න පුළුවන් සංතෘප්ත අවස්ථාවලදී. එහෙනම් වියලි වාත පීඩනය මෙතන 10 ඍණ x 10යි පීඩනය x. මෙතන 6යි පීඩන x. එහෙනම් ඕකෙන් මට x හොයන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ අපිට විසඳුව හැකි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනයනේ. එහෙනම් අපි A ටයි B ටයි වියලි වාතයට බොයිල් දානවා. A හා B වියලි වාතය බොයිල්. ඔය බොයිල් දානකොට උෂ්ණත්වය නියතයි කියන එක අපි දැනන් ඉන්න ඕනි. ඔතන ගානේ පරිමාව වැඩි කරනවා කියලා දීලා තියෙන්නේ සෙමින්. සෙමින් පරිමාව වැඩි කරන නිසා ඒක සමෝෂ්ණයි. එහෙනම් බොයිල් දාන්න පුළුවන් කියන එක මතක තියාගන්න. සෙමින් පරිමාව වැඩි කරනවා කියන එක සමෝෂ්ණයි. උෂ්ණත්වය නියත වෙන විදිහට හිමීට වැඩි කරනවා කියන උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි දාමු P1 V1 සමානයි P2 V2. P1 ට දාන්න පුළුවන් 10යි P ඍණ x පරිමාව v. P2 ට දාන්න පුළුවන් 6යි P ඍණ x පරිමාව 2යි v. v ට v කැපෙනවා. මෙතන 10යි P ඍණ x සමානයි මේක දෙකෙන් ගුණ වුණාම 12යි P ඍණ 2යි x එනවා. මේ ඍණ 2යි x වමට එනවා ධන 2යි x එනවා. ඍණ x අඩු වෙලා x ඉතුරු වෙනවා. 10යි P එහා පැත්තට ගියහම 2යි P කියලා සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට එනවා. 2යි P කියලා සංතෘප්ත වාෂ්ප පීඩනය එනවා. හරිද? ඔන්න අපි පළවෙනි කොටස විසඳුවා. ඊට පස්සේ දෙවෙනි කොටස හදන්න පුළුවන් මෙහෙම. දෙවෙනි කොටසේදී අපෙන් අහන්නේ මුළු පීඩනය. කියන්නේ මිශ්‍රණයේ පීඩනය. PT. එහෙනම් හරි සරලයි මෙහෙම. මිශ්‍රණයේ පීඩනය අරගන්න පුළුවන්. දෙවෙනි කොටසේදී අපිට එකපාර අපි දන්නවා අසන්තෘප්ත නම් මිශ්‍රණයටම වායු නියම දාන්න පුළුවන්. මේක අසන්තෘප්ත නිසා මිශ්‍රණයටම වායු නියම දාන්න පුළුවන්. මතකද අපි යන්තම් සංතෘප්ත අවස්ථාව අසන්තෘප්ත පැත්තට යනකොට හිතන්නේ අසන්තෘප්තයි කියලා. යන්තම් සංතෘප්ත අවස්ථාව සංතෘප්ත පැත්තට එනකොට හිතන්නේ සංතෘප්තයි කියලා. යන්තම් සංතෘප්ත අවස්ථාව සංතෘප්ත පැත්තට එනකොට හිතන්නේ සංතෘප්තයි කියලා. මොකද දෙපැත්තටම පොදුයිනේ. එහෙනම් මෙන්න මෙතන මිශ්‍රණයම ගැන හිතලා අපිට එකපාරට මුළු පීඩනය හොයන්න පුළුවන්. එකපාරට මුළු පීඩනය හොයන්න පුළුවන්. එහෙනම් දෙවෙනි කොටස B ටයි C ටයි මිශ්‍රණයට බොයිල් දාන්න. P1 V1 සමානයි P2 V2. P1 ට දාන්න වෙන්නේ මුළු පීඩනය 6යි P පරිමාව 2යි V. P2 ට දාන්න වෙන්නේ මුළු පීඩනය PT හොයන්න තියෙන්නේ එක පරිමාව 3යි V. V ට V කැපෙනවා. 3 වරක් 1යි 3 වරක් 2යි මුළු පීඩනයේ PT එනවා. දෙවරක් 2
4යි p කියලා. ඔන්න මුළු පීඩනය. එහෙනම් මතක තියාගන්න B යන්තම් සංතෘප්ත අවස්ථාව, C කියන්නේ සංතෘප්ත අවස්ථාව. මුළු පීඩනය හොයන්න මිශ්‍රණයට අපිට බොයිල් දාන්න පුළුවන් එකපාර යන්තම් සංතෘප්ත අවස්ථාව අපිට අවශ්‍ය නම් අසන්තෘප්තයි කියලා හිතන්න පුළුවන් නිසා. ඔය ගානේ මුළු පීඩනය මෙහෙම හොයන්නත් පුළුවන්. මේක හිමීට දාගන්නකො. හරි. ඔන්න මුළු පීඩනය මෙහෙම හොයන්නත් පුළුවන්. අර අපි BC අවස්ථා දෙක ගන්න. B අවස්ථාවේ C අවස්ථාවයි. මේ දෙකයි V B අවස්ථාව. මේ 3යි V C අවස්ථාව. මෙන්න මෙතන යාන්තමට වතුර තිබ්බා. කියන යන්තම් සංතෘප්ත අවස්ථාව. මේක අසන්තෘප්තයි. මේ තියෙන යන්තම් සංතෘප්ත අවස්ථාව මේක අසන්තෘප්තයි. මෙන්න මෙතනදී අපි මිශ්‍රණය වාෂ්පය වියලි වාතය මමනේ අරගත්තේ. මෙතන ඔයාලට මතක ඇති මිශ්‍රණයේ මුළු පීඩනය අපිට දුන්නා B වලදී 6යි p කියලා. ඔච්චරයි අපිට දත්තයකට කියලා දුන්නේ. ඊට පස්සේ අපි සංතෘප්ත වාෂ්ප පීඩනය හොයාගත්තනේ. අර x කියලා අරගත්තේ. ඕක අපි අරගත්තනේ 2යි p කියලා. ඒක අපි හොයාගත්තනේ 2යි p කියලා. අපි මෙන්න මෙතන පීඩනයට y කියලා අරගත්තේ. එතකොට දැන් වියලි වාත පීඩනය ගන්න වෙන්නේ 6යි පීරින x කියලා. B වලදී ඒ කියන්නේ 6යි පීරින 2යි p කියන්නේ 4යි p කියලා වියලි වාත පීඩනය. වියලි වාත පීඩනය 4යි p කියලා. මම මෙතන වියලි වාත පීඩනය Z කියලා අරගන්න. වියලි වාත පීඩනය Z. එහෙනම් මුළු පීඩනය එන්න ඕනේ මොකද්ද? y ධන Z. y ධන Z. අපි y ව වෙනම හොයලා z ව වෙනම හොයලා එකතු කරලා බලමු කලින් උත්තරේ එනවද කියලා. කලින් ආවේ මට මතක විදිහට 4යි p. අපි බලමු ඕක 4යි p එනවද කියලා. මෙතන මෙහෙමයි. අසන්තෘප්තයිනේ. මේක යන්තම් සංතෘප්ත ඒ කියන්නේ අසන්තෘප්තයි මේක අසන්තෘප්තයි කොහොමද? මේක ඉතින් යන්තම් සංතෘප්ත අපිට මේක අසන්තෘප්තයි කියලා හිතන්න පුළුවන්. එහෙනම් මම මුලින්ම B ටයි C ටයි වාෂ්පය ගැන හිතලා බොයිල් දාන්න. P1 V1 සමානයි P2 V2. P1 ට දාන්න වෙන්නේ 2යි p පරිමාව 2යි v වාෂ්පෙනේ පීඩනය 2යි p. ඔක සමානයි P2 ට දාන්න වෙන්නේ පීඩනය y පරිමාව 3යි v. v ට v කැපෙනවා. නම් y එනවා 2 2 4යි 4යි p බෙදීම 3 කියලා. ඔන්න y. ඊට පස්සේ b ටයි c ටයි වියලි වාතයටත් දාමු. බොයිල් P1 V1 සමානයි P2 V2. P1 ට දාන්න වෙන්නේ 4යි p අර 6යි p ඍණ x කියන එක පරිමාව 2යි v. P2 ට දාන්න වෙන්නේ z පරිමාව 3යි v. v ට v කැපෙනවා. මෙතන z දෙනවා 2 4 8යි 8යි p බෙදීම 3 කියලා. 8යි p බෙදීම 3. එහෙනම් මුළු පීඩනය කියන්නේ y ධන z y ට ආවා 4යි p බෙදීම 3 z ට ආවා 8යි p බෙදීම 3 පොදු හරය 3 අරගත්තාම මෙතන 4යි p 8යි p එකතු වෙලා 12යි p 12යි p බෙදීම 3 කියන්නේ
4p තමයි. එහෙනම් අපිට උත්තරේ ඔහම අරගන්න පුළුවන්. ඒත් අර උත්තරෙම එනවා. හැබැයි ටිකක් දිගයි. හැබැයි එහෙමත් පුළුවන්. ඒතකොට ඔය ක්‍රම දෙකම පොඩ්ඩක් දාගන්න. මේක දිග වුණත් පොඩ්ඩක් ඔය ක්‍රමෙත් දාගන්න. මොකද සමහරක් වෙලාවට ඔය B වලදී මුළු පීරණය එහෙම දීලා නැතුව මේ විදිහට නම් දීලා තිබ්බේ අපිට ඔහොමනේ ගාන හදන්න වෙන්නේ. ඒක නිසා ක්‍රම දෙකම පොඩ්ඩක් දාගන්න. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමත් ඉතින් හදන්න පුළුවන්. එකම උත්තරය එනවනේ. හරිද? අපි මේ කතා කළේ වාෂ්ප සහ ආර්ද්‍රතා මිතියේ දෙවෙනි කොටස. අපි මේකෙදී වාෂ්ප වායු වලට වඩා චුට්ටක් වෙනස් වෙන තැනක් කතා කරනවා. වායු වලට වඩා වාෂ්පය වෙනස් වෙන්නේ සංතෘප්ත අවස්ථාවේදී. උෂ්ණත්වය නියතව තියාගෙන තමයි මේ ඔක්කොම අපි කතා කරේ. උෂ්ණත්වය නියතව තියාගෙන වාෂ්ප පීඩනය කොහොමද පරිමාවත් එක්ක වෙනස් වෙන්නේ කියලා අපි කතා කරනවා. ඒකේ ගණන් කීපයකුත් හදනවා. ඔය ගණන් හදද්දී විරූප සටහනක් ඇඳලා ඔය වගුව ලියා ගන්න මතක ඇතුව එතකොට ගාන හදන්න හරිය ලේසි. සංතෘප්ත අසන්තෘප්ත භාවය දැක්ක ගමන් හරි සරලයිනේ. සංතෘප්ත නම් පීඩනය නියතයි. අසන්තෘප්ත නම් බොයිල්. එච්චරනේ. උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. අපි තාම උෂ්ණත්ව වෙනස් වීම කතා කරේ නැහැ. හරිද? සංතෘප්ත නම් පීඩනය නියතයි. අසන්තෘප්ත නම් බොයිල් නියමෙ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එහෙම අපිට ගාන හදාගන්න පුළුවන්. අසන්තෘප්ත නම් විතරයි බොයිල් දාන්න පුළුවන්. වායු නියම දාන්න පුළුවන්. අපි ඊළඟට තුන්වෙනි වීඩියෝ එකකින් තුන්වෙනි එකකින් කතා කරමු මේ උෂ්ණත්වයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ. උෂ්ණත්ව වෙනස් වීමකුත් තිබ්බොත් උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔය ටික කතා කරාට පස්සේ අපිට ආර්ද්‍රතාවය කතා කරන්න ලේසි. වාෂ්පය ඒතකොට සම්පූර්ණයෙන් හොඳටම කතා කරලා තියෙන නිසා ආර්ද්‍රතා මිතියට යන්න පහසුයි. එතකොට මීළඟ එකෙන් වාෂ්පවල උෂ්ණත්වයත් වෙනස් වෙනකොට මොකද වෙන්නේ කියලා අපි හිමීට කතා කරමු. ඊට පස්සේ අපි ආර්ද්‍රතා මිතියට යමු. ඊට පස්සේ ආර්ද්‍රතාවට යමු. ආර්ද්‍රතාවය කියන්නේ වාෂ්ප හරියට ඉගෙන ගත්තට පස්සේ ඒකේ මූලික කන්සෙප්ට් ටික ඔලුවට දාගත්තට පස්සේ ආර්ද්‍රතාවය කියන්නේ හරි සරල කොටසක්. හරි. අපි එහෙනම් මේක නවත්තනවා මෙතනින්. ඔය ටික පොඩ්ඩක් බලාගෙන ගණන් ටිකක් හදාගෙන තීරය ටිකත් ඔලුවට හොඳටම දාගන්න. දැන් තීරය මං හිතන්නේ හොඳට මං හිතන්නේ තේරෙන්න ඇති කියලා. ඔය ටික හිමීට දාගන්න එහෙනම් ඔයගලන්ට දැන් අර උෂ්ණත්වය නියත වෙන තැන්වලදී වාෂ්පවල ගණන් හදන්න පුළුවන්. ගණන් ටික පොඩ්ඩක් පේසුරු පොත් ඔයගොල්ලෝ ගාව පොත් තියෙනවනේ. පේසුරු පොත් ටික අරගෙන ඒකේ ඔය හදන්න පුළුවන් ගණන් ටික ඔහම හිමීට හදන්න. ඊළඟ එකෙන් පස්සේ වාෂ්පවල සම්පූර්ණ ගණන් ටික හදාගන්න පුළුවන් වෙයි. වාෂ්පවල සම්පූර්ණ ගණන් ටික හදාගන්න පුළුවන් වෙයි. දැන් ඔය වාෂ්ප කොටස එහෙම අමාරු වෙන්නේ බොහෝ දුරට වායු නියම මේ වල ගැටලුවක් නිසා වෙන්න පුළුවන්. ඒක නිසා වායු නියමත් පොඩ්ඩක් හොඳට බලා ගන්න. හරි එහෙනම් මේ දෙවෙනි සෙෂන් එක අපි මෙතනින් ඉවර කරමු. තුන්වෙනි සෙෂන් එකෙන් ඊළඟට මේකේ උෂ්ණත්වයත් එක්ක කොහොමද වාෂ්ප පීඩනය වෙනස් වෙන්නේ කියලා අපි කතා කරමු. හරි එහෙනම් තෙරුවන් සරණයි.